හොඳයි. අපි එතනින් මේ දක්වා කොටස් දෙකක් කතා කරා. ඔය සූත්‍ර මතක තියාගන්න. මොකෝ කෙටි ප්‍රශ්න වලට වැදගත්. හොඳයි. එහෙනම් අපි ඊළඟ අවස්ථාව ගැන කතා කරමු. වෘත්ත චලිතයේ මේ රථයක් වංගුවක ගමන් කරනකොට වෙන ක්‍රියාවලිය. එතනදි වැදගත් වෙන්නේ මොන වගේ භෞතික රාශියෙන්ද? එහෙනම් මේ රටේ වංගුවක ගමන් කරනකොට අපි දන්නවා වංගුවක කියන වේගයේ කියන්නේ වේගයත් එක්ක සම්බන්ධයි. වංගුවක යනකොට රටේ ඇලවෙනවා. දන්නවා එක පැත්තකට ඇලවෙනවා. ඒක අපිට දැනෙනවා. රටේ ගමන් කරන කෙනාට දැනෙනවා. එක විදිහකට බාහිරින් බලන් ඉන්න පුද්ගලයෙකුට තව විදිහකට ඒක දැනෙනවා. සමහර වෙලාවට ඔව් ලක්ෂණා වේතින් රෝමය නෑ පෙන්නන්නේ. ලක්ෂණ නෑ නේ පෙන්නන්නේ. ඔයගලන්ට පේනවද? ලක්ෂණ වේටින් රූම් එකේ අපහු දීලා ඉන්නේ කිය. පහඳම්ද? හොඳයි. එහෙනම් අපි තුන්වෙනි අවස්ථාව ගැන කතා කරමු. ලියන්න මම කතා කර හිටියේ මේ රථයක් අන්න ලක්ෂණ මේ දෙකකින් ඉන්නවා. හොඳයි. එහෙනම් අපි අද දවසේදී කතා කරන්නේ වෘත්ත චලිතයේන ඉතුරු කොටස්. එදා අවස්ථා දෙකක් කතා කරා. අද ඒකේ මේ ආරම්භයේ තුන්වෙනි අවස්ථාව. මොකද්ද? රථයක් වංගුවක ගමන් කරනකොට. මොකද වෙන්නේ? ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳව අපි කතා කරන්නේ. ඒකට හිතුවොත් මේ රථය වංගුවක ගමන් කරනවා. වේගයෙන් ගමන් කරොත් කියන්නේ බොහෝ වෙලාවට අපි දකින දේවල් තමයි මේ වාහන අධික වේගයෙන් ගමන් කිරීම නිසා විසිරෙනවා. ඒ වගේමයි පාරේ වහින වෙලාවක මේ විසීමේ ස්වභාවය වැඩි. මේ අර රළු පාරට වඩා වතුරත් එක්ක තියෙනකොට එතකොට උඩ වතුර තට්ටුවක් තියෙනවා. ඒ වෙලාවට තවත් ලිස්සන ස්වභාවය වැඩි. අන්න ඒ වෙලාවට පරිස්සමෙන් රිය ධාවනය කළ යුතුයි.
ඉතින් මේ සම්බන්ධයෙන් රළු පාරක් අර වගේ පාරක් අපි මේ වගේ හිතන්න ඕන මේ වගේ තැන්වල ප්‍රායෝගිකව කොහොමද කෙරෙන්නේ කියන. එතකොට අපිට තියෙන්නේ මේ හා සම්බන්ධයෙන් වේගය වැඩි වෙනකොට මේක හරි වැදගත් කොටසක්. මේ වේගය වැඩි වෙනකොට රථය විසි වෙන්න පුළුවන්. ඒ කියන්නේ වංගුව ගන්න තැනකදී මේ රථය විසිවීමට හැකියාව තියෙනවා. පිටට විසි වෙන්න හැකියාව තියෙනවා වංගුවෙන් පිටට. අන්න එහෙනම් අපි මේ අවස්ථාවේදී මේ කොටස හා සම්බන්ධව අධ්‍යයනය කරමු. එතනදී රූප සටහනක් එක්ක ගනිමු. මුලින්ම ඔයාලගේ ඒකේ තියරි එකේ ගන්න මේ විදිහට ලියන්න අංක 3 කියලා දාලා. අංක 3 රථයක් වංගුවක ලියමු. ඉක්මනට ලියන්න. රථයක් වංගුවක ගමන් ගන්නා විට සිදුවන චලිතය. රථයක් වංගුවක ගමන් ගන්නා විට සිදුවන චලිතය. එතකොට අපි ඕකෙදි කතා කරනවා මේ වංගුව ගන්නේ පාර තිරස් පාරක්. කියන්නේ වංගුවක් එනවා මේ වංගුවේ පාර හැබැයි තිරස්. හැබැයි තව අවස්ථාවක් තියෙන්න පුළුවන් වංගුවක් වුණාට පාර තිරස් නෙවෙයි. පාර කිසියම් කෝණයකින් ආනතයි. ඒ කියන්නේ පල්ලමුකුත් එක්ක මෙතන පොඩි ඇලවීමකුත් එක්ක තිරසට ආනතියකුත් එක්ක මෙන්න මේ ආකාරයට වූ වංගුවක්. එහෙම තියෙන්නත් පුළුවන්. මේ අවස්ථා දෙකම අපි කතා කර යුතුයි. එහෙනම් ඔතන ඊළඟට ගන්න මාර්ගය ඊළඟ රෝලේ මාර්ගය තිරස් හා ඝර්ෂණය ඇති විට මාර්ගය තිරස් හා ඝර්ෂණය ඇති විට මාර්ගය තිරස් හා ඝර්ෂණය ඇති විට අදින්න කලින් මෙතන උඩ ලියන්න ඉහළින් බැලූ විට මෙතන මේ පැත්තේ රූප සටහනට ගන්න පැත්තෙන් බැලූ විට මොඩ් එකේ තව ටිකක් මෙහෙට කරන්න පුළුවන්. එහෙනම් මෙතනට ලියන්න ඉහළින් බැලූ විට උඩින් ලියන්න ඉහළින් බැලූ විට ඊට පස්සේ ඊළඟ රූප සටහනට ගන්න පැත්තෙන් බැලූ විට මෙතන ලියන්න පැත්තෙන් බැලූ විට පැත්තෙන් බැලූ විට පැත්තෙන් බැලූ විට හොඳයි. අපි වාහනයක් ලකුණු කරමු. මේ වාහනයක ස්වරූපය මම මේ ඇදලා තියෙන්නේ. දැන් මේ ඉහළින් බලනකොට වාහනේ රෝද පේන්නේ නැහනේ. එන ඉතලා අඳින්න. හරි නේද? ඔය විදිහට. උඩින් බලන්න. උඩින් බැලුවොත් පේන ආකාරය. එතකොට වංගුව පේනවා. මේ වංගුව තුල මෙයා හැරෙන ආකාරය, හැරෙන ස්වරූපය. ඒතර බැලුවොත් මේ වංගුව ගන්න අවස්ථාව වෙනකොට මේක හරියට වෘත්ත චලිතයකම යෙදෙන්නේ. වෘත්ත චලිතයක නම් අපිට හොයා ගන්න පුළුවන් මෙතනදී මේ වෘත්ත චලිතයේ මේ තියෙන මේ වක්‍ර ස්වභාවයට අනුරූප වෙන අරයක් තියෙනවා. එයා අපි සිම්පල් R වලින් අංකණය කරමු. ඒතර දැන් මෙහෙම වංගුවක යනකොට මේ වංගුවක යනවා නම් මෙයා උත්සාහයේ තියෙන්නේ පාරෙන් මොනව වෙන්නද? ඉවතට විසි වෙන්න. පාරෙන් ඉවතට විසි වෙන්න.
හැබැයි ඒ ඉවතට විසි වෙන එක වළක්වන්න මොන බලයේද ක්‍රියාත්මක වෙන්නේ? ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. බොහොම හොඳයි. දැන් පාරේ මේ ස්වභාවයක් එක්ක පාර රළුයි සුමටයි මේ විදිහට තියෙනවා. එතකොට මේ රෝද එහෙම නැත්නම් අපේ ටයර් මේ ටයරුයි පාරයි අතරේ තියෙන ස්ථිතික ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. ගතික ඝර්ෂණ බලය, ස්ථිතික ඝර්ෂණ බලය මේවා ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ධාවනයේ වෙමින් තියෙන්නේ. ඒතකොට මෙතනදී මේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය මේ අවස්ථාවේදී ක්‍රියා කරන්නේ කොහේටද? ඊළඟ තර්කය. දැන් මෙයා උත්සාහයේ තියෙන වංගුවෙන් ඉවතට විසි වෙන්න නම් ඝර්ෂණ බලය කොහෙටද එහෙනම් ක්‍රියාත්මක වෙන්න ඕන? ඇතුළට. පැහැදිලිද? ඝර්ෂණ බලය තියෙන්න ඕන මෙන්න මේ දිශාවට. මේ වංගුවේදී කේන්ද්‍රය දෙසට. එහෙනම් මේ ඝර්ෂණ බලය මෙතනදී මේ වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය කරන මොන බලයට උදව්වක් වෙනවද? දැන් තර්ක කරන්න. වෘත්ත චලිතයේ යෙදෙන්න නම් ඒ වස්තුවට මොන බලයක් තිබිය යුතුද? කතා කරන්නේ. කේන්ද්‍ර අபிසාරි බලය. කේන්ද්‍ර අபிසාරී බලය. දැන් දුලෙන් විතරයි මේ පන්තියේ ඉන්නේ නේද? අනිත් අය කටවල් මුඛවාඩම් දාලා තියෙන්නේ මේ දවස්වල මාස් වලින් වහගෙනද කොහෙද ඉන්නේ? අඬ පිට වෙන්නේ නේද? උත්තර දෙන්න පුතේ. වැරදුනාට කමන්නේ. ඒවා හදාගන්න නෙමෙයි මේ ඉගෙන ගන්න. මේ ඒක නිසා උත්තර දෙන්න මම නම් නොකලට උත්තරයක් දෙන්න. හොඳයි. එහෙනම් අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තා වෘත්ත චලිතයේ යෙදෙන්න වස්තුවකට අවශ්‍යයි කේන්ද්‍ර අபிසාරී බලය. එතකොට මේ කේන්ද්‍ර අபிසාරී බලය සපයන්න උදව් වෙන චලිතය තුල තියෙන කිසියම් බලයක් අපි හඳුනා ගන්නවා. එතකොට එහෙනම් මේ චලිතය තුල මෙයාට මේ වෘත්ත චලිතයේ යෙදෙන්න මේ වංගුව ගන්න අවශ්‍ය කේන්ද්‍ර අபிසාරී බලය සපයන්නේ මේ රෝදයයි පාරයි අතරේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයයි. උඩ ඈතට දිසි වෙන එක වළක්වලා මේ දිශාවට ක්‍රියාත්මක වෙනවා ඝර්ෂණ බලය. අන්න එහෙනම් අපි මෙතනදී ඝර්ෂණ බලය ලකුණු කරනවා වෘත්තයේ කේන්ද්‍රයේ දෙසට. එතකොට මෙයාගේ ස්කන්ධය ලකුණු කරන්න පුළුවන් සිම්පල් m බර ක්‍රියාත්මක වෙන්නේ මේ මම පහළට ලකුණු කරාට මේ ඉහළින් අපි බලන්නේ ඉහළින් බලනකොට බර ක්‍රියාත්මක වෙන්නේ පහළට නේද? එහෙනම් මට මෙතන අදින්න ක්‍රමයක් නැති නිසා මම මෙයාව කඩයිරෙන් ලකුණු කරලා තියෙනවා. එතකොට මෙයාගේ බර තියෙනවා mg පහළට පොළව දෙසට බර. කඩයිරෙන් ලකුණු කරේ. එතකොට මේ තියෙන්නේ තිරස් බලය වංගුවේදී වෘත්ත චලිතයේ කේන්ද්‍රයේ දෙසට. ලකුණු කරගන්න රූප සටහන. ඉක්මන් කරන්න. අපි ඊළඟ රූප සටහනේ මේ පැත්තෙන් බලනවා. මේ පැත්තෙන් බලනකොට රෝද පේනවා. ඒ පේන ස්වරූපේ තමයි ඔය ඇන්නේ. එහෙනම් එතනදී මෙයාගේ අර කියන ඝර්ෂණ බලයේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. බර ක්‍රියා කරනවා පහළට එන්නේ. එතකොට ඉහළට ක්‍රියාත්මක වෙනවා සිරස්ව ඉහළට කැපිටල් R.
සිරස් වෙහෙලට කැපිටල් R ඔව ලකුණු කරගන්න. එතකොට ඝර්ෂණ බලය කේන්ද්‍රයේ දෙසට මෙයා කැපිටල් F කියලා ගනිමු. එතකොට වෘත්තයේ අරය සිම්පල් R. ඔය ටික සලකුණු කරගන්න. ඊළඟට අපි තව දෙයක් ඔතන සලකනු කරමු. ඒ මොහොතේදී මේ වංගුව ගන්න මොහොතේදී මෙයාගේ තියෙන ප්‍රවේගය v. ඊළඟ තව දෙයක් ලකුණු කරගන්න. අපි ගනිමු ඝර්ෂණ සංගුණකය mu. ඒ කියන්නේ ඔය ටයර් එහෙම නැත්නම් රෝද ඒ වගේම පාර හා රෝද අතර ඝර්ෂණ සංගුණකය. පාර හා රෝද අතර ඝර්ෂණ සංගුණකය. දැන් ඉතින් ටික ඔයගලන්ට හදන්නත් පුළුවන්. මෙහෙම ලියලින් මෙහිදී රථයට වංගුව ගැනීමට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය. මෙහිදී රථයට වංගුව ගැනීමට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සැපයෙන්නේ O කේන්ද්‍රයේ දෙසට මෙතන O කියලා ලකුණු කරගන්න. O කේන්ද්‍රයේ දෙසට ඇති ඝර්ෂණ බලය මගිනි. right. දැන් අපි සමීකරණ ලියමු. දැන් ඔයගොල්ලෝ දන්න සමීකරණ ලියන්න බලන්න. ලියලා විනාඩියක් දෙන්නම් මීට අගයක් ගන්න උත්සාහ කරන්න. වෙන කඩදාසියක හරි කමක් නැහැ. දැන් මම හැම එකම පෙන්නුවොත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න දෙයක් නැහැ. දැන් ඔයාලා දන්න දේ යොදවන්න. ඒ කියන්නේ මෙතනදී කේන්ද්‍ර අභිසාරී බලය ඝර්ෂණ බලය. එහෙනම් කේන්ද්‍ර අභිසාරී බලය වෘත්ත චලිතයේදී අපි යොදන සමීකරණ කවුද බලන්න. ඒ සමීකරණය හදාගන්න. ඊට පස්සේ ඝර්ෂණ බලයට සමීකරණයක් ලියන්න උත්සාහ කරන්න. කොහොමද කරන්නේ?
හරිද? කියන්න බලන්න ආවේ ඊට ආපු වගේ. UG බෙදීම ඔමෙගා μg බෙදීම ඔමෙගා ඇහෙන්නේ නැහැ දුලේ. UG බෙදීම ඔමෙගා μg බෙදීම ඔමෙගා. හොඳයි. තව කාටද ආවේ? තව කාටද උත්තර ආවේ? නැත්තේ නැද්ද? විසරු විසරුගේ උත්තරේ නෑ ටීචර්. කවිදු එතකොට ලක්ෂණ හොඳයි වෙලාව යනවා මම හදන්න නේද? හොඳයි අපි බලමු. එතකොට පුතේ අපි මේකෙදී මේ x සමානයි කියලා අපි ඉගෙන ගත්ත සමීකරණයක් මම මේ කොටස මකනවා. mu තමයි ඝර්ෂණ සංගුණකය. අපි ඉගෙන ගත්ත සමීකරණයක් මේ f mu සම්බන්ධ වෙන capital R එක නේද? x සමානයි mu r. මේවා හොඳට මතකයේ තියෙන්න ඕනේ මේ සමීකරණ. එහෙනම් මොන පළවෙනි සමීකරණය අපිට ලියන්න පුළුවන් x සමානයි mu r කියලා. ඉතින් වෘත්ත චලිතයේ යෙදෙනවා. දැන් උඹ ඊළඟ දේ අපි හිතනවා. වෘත්ත චලිතයේ යෙදෙන්න නම් මේ දිශාවට ක්‍රියාත්මක වෙන්න ඕන කේන්ද්‍ර අභිසාරී බලය. අන්නේ කේන්ද්‍ර අභිසාරී බලය ක්‍රියාත්මක වෙන්න නම් අපි මේ කේන්ද්‍රයේ දෙසට යොදමු මොකද්ද? x සමානයි ma සමීකරණය. කේන්ද්‍රයේ දෙසට. ඒක ඕනනම් ලියන්න මෙතන. O දෙසට නැත්නම් කේන්ද්‍රයේ දෙසට x සමානයි ma යෙදීම. එහෙනම් f සමානයි ma යෙදුවාම මේ දිශාවට ඒ කේන්ද්‍ර අභිසාරී බලය F m කියන්නේ ස්කන්ධය a කියන්නේ අපිට ගන්න පුළුවන් වෘත්ත චලිතයේ යෙදෙන්න නම් අපි ගන්නවා a වෙන්නේ v වර්ගයේ බෙදීම r. v ඇතුළත් කරගන්න ඕනනේ. v ඕන නිසා v වාර ගත්තා. v වර්ගයේ බෙදීම r. එහෙනම් x සමානයි mv වර්ගයේ බෙදීම r කියලා අපිට දෙවෙනි සමීකරණය ගන්න පුළුවන්. දැන් ඊළඟට මේ f තමයි ඝර්ෂණ බලය තමයි මේ වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය කරන කේන්ද්‍ර අභිසාරී බලය සැපෙන්නේ. එහෙනම් මේ 1 2 සමාන කරන්න පුළුවන් mu r capital R සමානයි simple m වාරයක් v වර්ගයේ බෙදීම r ට. v වර්ගයේ බෙදීම r ට. දැන් මේකේ මොකද වෙන්නේ? මේ r ට මේ r කියන්නේ capital R කියන්නේ ප්‍රතික්‍රියාව. එතකොට මේ තිරස්ව තියෙන අවස්ථාවේ අපිට ගන්න පුළුවන් අර ඉහළට ක්‍රියාත්මක වෙන ප්‍රතික්‍රියාව සමාන වෙනවා යාගේ බරට. එහෙනම් මේ R වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් mg කියන කෙනාව. එතකොට මේ පැත්තෙන් එනවා mv වල වර්ගයේ බෙදීම R. මේ m ට මේ m දෙපැත්තෙන් බෙදිලා යනවා. එතකොට මේ පැත්තෙන් එන්නේ mu වාරයක් g. මේ r මට මෙතනට දාන්න පුළුවන් mu g r. එහෙනම් එයා සමානයි v වල වර්ගයට මේ පැත්තෙන් ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ දැන් මට ආවේ v වර්ගය සමානයි v වර්ගයේ උක්ත කළා. v වර්ගයේ සමානයි මෙයා උච්චාරණය පහසු කරන්න අපිට ගන්න පුළුවන් r mu g නැත්නම් mu g r. mu g r වඩාත් පහසුයි නේද? mu g r. එයා වෙන්නේ v වර්ගයේ. එහෙනම් v සමානයි ඔය වේගය සමාන වෙනවා mu g r ගේ වර්ගමූලයට. mu g r ගේ වර්ගමූලය. දැන් දුලෙන් හදපු ගාන කියන්න බලන්න ඔයා මෙතන x සමානයි mu r ගත්තා. මෙතනට යොදාගත්තේ කාවද? R ඔමෙගා r ඔමෙගා. r ඔමෙගා වෙන්නේ v සමානයි r ඔමෙගා නේද? දුලේ
ඔය ටීචර් මොකද්ද v මම වර්ග අහන්නේ මේ ත්වරණයට ඔයා ගත්තේ කාවද කියලා. r ඔමෙගා ආර ඔමෙගා. එතකොට ආර ඔමෙගා කියන්නේ අපේ සූත්‍රේ v ඔමෙගා ඔමෙගා. මෙතනට v ඔමෙගා යවගත්තා. ඒ කියන්නේ අපි සූත්‍රය ගත්තොත් v සමානයි r ඔමෙගානේ නේද? v සමානයි r ඔමෙගා. එතකොට ඔයා ත්වරණය හදා ගන්නවා v ඔමෙගා නේද? ත්වරණය v ඔමෙගා ගන්නවා. ඒ කියන්නේ දැන් v වර්ගයේ බෙදීම r v කියන v සමානයි r ඔමෙගා r වර්ගයේ ඔමෙගා වර්ගයේ r ඔමෙගා වල වර්ගය v ඔමෙගා දාගත්තේ කොහොමද? මම මේ සූත්‍රය ආදේශ කරනවා. ටීචර් ඕකේ v ඔමෙගා කියලා ලියමු v ඔමෙගා වර්ගයේ නෑ v ඔමෙගා එකේ ඔමෙගා වෙනුවට v බෙදීම r කියලා දැම්මාම මිස් ලියපු එක වෙනවා v ඔමෙගා වල v සමානයි r ඔමෙගා. v සමාන වෙන්නේ r ඔමෙගාටනේ. r ඕකේ ටීචර් මොකද්ද ඔමෙගා අයින් කරොත් v වර්ගයේ බෙදීම r එනවා අන්න හරි. එතකොට ඔමෙගාට දුන්නොත් v ඔමෙගා සමාන වෙන්නේ v බෙදීම r වලට. එතකොට එනවා v වර්ගයේ බෙදීම r. හරි. එතකොට දැන් මෙතන 12න් යොදාගත්තේ මේ v වර්ගයේ r වෙනුවට v ඔමෙගා. good. එතකොට මෙතනට මට ගන්න පුළුවන් n වාරයක් v ඔමෙගා. ඒකත් හරි. n වාරයක් v ඔමෙගා. දැන් ඊට අපි හොයනකොට මෙතන r ට සමාන කරාද mg. ඔව් ටීචර් එතකොට m ඉවත් වුණා. හරි නේද? හරි දැන් අනිත් අය මේ කොටස පටලවා ගන්න එපා. එතකොට m ඉවත් වෙනවා. m ඉවත් වෙනවා කියන්නේ මෙතන තියෙන්නේ m d ඔමෙගා. ඊළඟ පියවරේදී මෙතන තියෙන්නේ m ඉවත් වෙනවා m d ඔමෙගා. එතකොට ඊට පස්සේ වියුක්ත කරනකොට mu g බෙදීම ඔමෙගා නේද? ඔව් ටීචර් අන්න හරි. good. එහෙනම් අපිට එනවා mu g r මෙතන නැහැ. ඒතර මේ සමීකරණේ ඉන්නේ නැහැ. ඒතර මෙතනින් පස්සේ දුලෙන්ගේ තියෙන්නේ මම මෙතනට එනවා mu g සමානයි b ඔමෙගා. එහෙනම් b සමානයි mu g බෙදීම ඔමෙගා. කෝණික ප්‍රවේගයත් ඇතුළත් වෙච්ච සමීකරණය. හරිද? ඊට පස්සේ දැන් මේ චලිතයේ තුල ගොඩක් වෙලාවට මේ r ඔමෙගා ඇතුළත්ව ඔමෙගා ගානේ දුන්නොත් මේ සමීකරණය යොදා ගන්න පුළුවන්. ගාන හරි වැරදි නෑ. අපිට දීලා තියෙන දත්තත් එක්ක ඔමෙගා දුන්නේ නැති නිසා ඒ වෙලාවට සිද්ධ වෙනවා මේ ඔමෙගා වෙනුවට mu g v බෙදීම r පාවිච්චි කරන්න. v බෙදීම r. එතකොට අර සූත්‍රය ආපහු එනවා. පැහැදිලිද? ඒ වුණාට දුලෙන් හදපු විදිය හදපු ක්‍රමයේ යොදාගත්තු ප්‍රකාශන සියල්ල නිවැරදි. ඒකට අපි මේකෙදි තියරි එක විදියට පාවිච්චි කරන්නේ මේ r අරය දීලා තියෙනවා නම් mg දීලා තියෙනවා නම් අරය ඇතුළත් සමීකරණය එනකොට mu g r ගේ වර්ගමූලය. ඒකට දැන් මෙතනදී මේ ගානේදී මේ දුලෙන්ගේ ප්‍රකාශනයේ තුල ඔමෙගා ඉන්නවා. ඔමෙගා කියන කෙනාවත් අපිට මේ ප්‍රවේගය ඇතුළත් කරලා ලියන්න පුළුවන්. තේරුණාද දුලෙන්? v ඇතුළත් කරලා ලියන්න පුළුවන්. v r ඒ තුල ඉන්නවා. එතකොට av වත් මෙතනට ගන්නකොට මේ v කියන කෙනා රඳා පවතින්නේ කවුරු මතද? මොකද කෝණික ප්‍රවේගයක් කවුරු මත රඳා පවතිනවද? අරය මත රඳා පවතිනවා. කෝණික ප්‍රවේගයත් අරය මත රඳා පවතිනවා. එතකොට v රඳා පවතින එක ගැන සාධාරණව අපිට ගන්න පුළුවන් මේ ඝර්ෂණ සංගුණකය මත ඒ වගේමයි වංගුවේ
මේ වංගුවේ ස්වභාවය මත. කියන්නේ වංගුවට බලපාන්නේ අරයනේ. ලොකු වංගුවක් කියන්න නම් අරය මොකද වෙන්න ඕන? එතනදී මේ ආනිතිය වැඩි නේ. අන්න එතකොට මෙතනදී අපි හිතන්න ඕනේ මේ අරය එන්න වැඩි වෙනවයි කියන්නේ මේ v මොකද වෙන්නේ? වැඩි යගය. අරය එන්න වැඩි වෙනවයි කියන්නේ v වැඩි යගය. එතකොට මේ B රඳා පවතින්නේ ඝර්ෂණ සංගුණිතය මේ කියන ගුරුත්වාකර්ෂණය ඒ වගේමයි වංගුවේ අරය මත රඳා පවතින. හදිසියේවත් මේ V කියන කෙනා μgr වල වර්ගමූලයට වඩා වැඩි වුණොත් අන්න මොකද වෙන්නේ? ඒ කියන්නේ වේගය වැඩි වේගයක්. එහෙම වුණොත් ඔය කියන ඝර්ෂණ බලයට අදාළව ඒ කියන්නේ මේ ඒ අවස්ථාවට අනුරූපව මොකක් වෙන්න ඕනද? වේගය වැඩි යකයක්. පාරෙන් විසි වෙන්න ඕන. ඒ කියන්නේ වාහනයක් ධාවනය වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වේග සීමාව නොඉක්මිය යුතුයි. ඉක්මවා නොයා යුතුයි. ඒකයි අපි මේ කොටසේදී අධ්‍යයනය කරන්නේ. හොඳයි. ලියා ගන්න තියෙන දේක් ලියා ගන්නකො. මෙතන පටලවා ගන්න එපා. එනට ගැටලුවකදී ඔමෙගා ඇතුළත් විදිහට ගාන උත්තර දීලා තිබුණොත් ඕගොල්ලන්ට ඒ ක්‍රමයට තමයි එතන හිතන්න වෙන්නේ. හදාගන්න. හරිද? පහලින් මෙහෙම ලියන්න. හරිය කොටු කරගන්න v සමානයි μgr ගේ වර්ගමූලය. μgr ගේ වර්ගමූලය. පහලින් ලියන්න මේ අණුව රථයට වංගුව ගත හැකි උපරිම වේගය වංගුවේ අරය කමා උපරිම වේගය වංගුවේ අරය කමා පාර සහ රෝද අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය මත රඳා පවතී. ස්ථිතික ඝර්ෂණ සංගුණකය මත රඳා පවතී. එතකොට මේ පෙන්වන්නේ මේ අවස්ථාවට අනුරූපව මේ නිව් ඝර්ෂණ සංගුණකය G ගුරුත්වාකර්ෂණය මේ වගේ අරයකින් යුක්තව තියෙන්න පුළුවන් උපරිම වේගය. ඔය වංගුව ගන්න පුළුවන් උපරිම වේගය තමයි ඔය පෙන්වන්නේ. හදිසියේවත් ඔය වේගය ඉක්මවලා ගියොත් වේගය උන්ට වඩා වැඩි යගයක් වුණොත් එහෙනම් මොකක් වෙන්න ඕනද? ඒ වාහනේ පාරෙන් ඉවතට විසි වෙන්න ඕන.
තරකය. එහෙනම් අපි ඊළඟට ලියමු මෙතන පහලින් B විශාලයි මෙන්න මේ අගය mu gr ගේ වර්ගමූලය. ඊට පස්සේ රූලේ ලියන්න B විශාලයි mu gr ගේ වර්ගමූලය. වූ විට රථය වංගුවෙන් ඉවතට විසිරේ. රථය වංගුවෙන් ඉවතට විසිරේ. පාර තිරසට යම් හරිද වංගුවෙන් ඉවතට විසිරේ. ඊළඟ තරුවක් දාලා මෙහෙම ලියන්නකෝ. මට වැරදුනා. දැන් අපි ඔය කතා කරේ තිරස් තලයේ තිරස්. වාහනේ තියෙන තලයේ තිරස් වංගුවක් ගන්නවා. දැන් අපි කතා කරන්නේ තලයේ තිරස් නෙවෙයි. මේ තලය වාහනේ තියෙන තලය තිරසට කිසියම් ආනතියකින් තියෙනවා. අන්නේ අවස්ථාව. එහෙනම් මෙහෙම ලියන්න. පාර තිරසට තරුවක් දාලා හරි ඊළඟ අවස්ථාව කියලා ගත්තත් කමන්නේ. අපි ඔය කතා කරේ තුන්වෙනි අවස්ථාවනේ. දැන් ගන්න 4 අංක 4. කියන්නේ පාර තිරසට යම් කෝණයකින් ආනත වූ විට 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 පුතේ එතන මේ ගාන ටිකක් සංකීර්ණ වෙන නිසා එතනින් එක දෙයක් අපි අයින් කරමු. mu අයින් කරගන්න. උතන මෙහෙම ලියන්න වරහණක් තුල ලියන්න මෙහිදී ඝර්ෂණය නොමැතියයි උපකල්පනය කරමු. මෙහිදී ඝර්ෂණය නොමැතියයි උපකල්පනය කරමු. ඝර්ෂණය නොමැතියයි උපකල්පනය කරමු. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන අදහස තමයි දෙන්නේ. හොඳයි. රූප සටහනක් අඳින්න ආනතිය තීටා වෙන විදියට මෙවංගුව ගන්න. මේ වගේ පාරක. يعني තිරසට යම් ආනතියක් තියෙනවා. මම මේව නැකුවා. හොඳයි. අපි අඳිමු එකට රූප සටහන. තියෙන්නේ වංගුවක. අපි වංගුවේ වුණාට ඒ පිහිටීමට අදාළ රූප සටහනයි අඳින්නේ. ඒ කියන්නේ මේ තිරසට ආනතියකින් පිහිටි භූමියක්. තිරසට ආනතියක් ඇතිව තියෙන භූමියක්. මේ තිරසට ආනතිය තීටා කියලා ගන්නවා. වාහනේ යන්නේ මෙන්න මේ ආනතිය තියෙන පාරක. එතකොට ඒ වාහනය අපි සලකුණු කරමු මේ විදිහට රෝද පේන විදිහට හරිද? මෙහෙම ගන්නකො. වාහනයක් කියලා පේන විදිහට අඳින්න. මෙතන කොහොමනම් පොඩ්ඩක් මෙහෙම හැද කරමුකෝ අපි. කාර්යයක් වගේ. හරිද? හරි. දැන් ලකුණු කරන්න බල ලකුණු කරන්න. බල රූප සටහන.
බර ක්‍රියාත්මක වෙනවා සිරස්ව පහළට. යන්නේ බර සිරස්ව පහළට. mg ස්කන්ධයෙන් ඊළඟට ප්‍රතික්‍රියාව මේ ආනත තලයට ලම්බකව කැපිටල් R. තලයට ලම්බකව කැපිටල් R. තව මොනවද ක්‍රියාත්මක වෙන්නේ? මේ බල දෙක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඝර්ෂණ බලය අපි ඉවත් කරා. ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන අදහස. හොඳයි. දැන් මේ ආනත තලය තියෙන්නේ මේ ආනතිය ওই විදිහට තියෙන විදිහටම මේ වංගුවක් ගන්න. වංගුවක් ගන්නවයි කියන්නේ මේ අවස්ථාවේදී මෙතන වෘත්ත චලිතයක තමයි මේ චලිතය සිද්ධ වෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මේ වෘත්තයේ මේ චලිතයේ යෙදෙන වෘත්තයේ අරය අපි ගනිමු R කියලා. R ඇතුළත් මේ වෘත්ත චලිතයේ කේන්ද්‍රය මම O කියලා ලකුණු කරා. පැහැදිලිද? තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේක ත්‍රිමාණව දකින්න උත්සාහ කරන්න. හරියට මෙන්න මේ වගේ පාරක් මේ තියෙන්නේ තිරස්. කියන්නේ පොළව මතු පිට කියලා හිතන්න. එතකොට මේ තියෙන්නේ පාර. පොළොව මතු පිට ඉඳන් පාර කිසියම් ආනතියකින් තියෙනවා. එතකොට මේක තියෙනකොට මේ විදිහට තියෙනකොට මේ වංගුවක් ගන්න විදිහට තමයි මේ පාර තියෙන්නේ. වංගුවක තියෙන පාර. වාහනයේ ධාවනය වෙන්නේ මේ තලය මත. වංගුවක ස්වරූපයට. එතකොට මේ වංගුවේ අරයක් අපිට දැනෙන්න ඕන. පැහැදිලි නේද? එතකොට මේ කියන්නේ මේ ආනතිය එක්ක එයා වංගුවක චලනය වෙනකොට අර දකින්න මේ තිරස් රේඛාව අරය වෙන්නේ. නම් මේ අරය තමයි මම මේ සලකුණු කරේ. එතකොට මේ ආනත තලයේ මේ විදිහටම තියෙනවා. එයා ඒ ස්වරූපයේ මේ වංගුවක ආකාරයෙන් ආනතිය තියෙනවා. right රූප සටහන ඇඳගත්තද තීටා ලකුණු කරගන්න. තීටා ලකුණු කළොත් ඔයගලන්ට පුතේ මේ තීටාව මෙතන දකින්න පුළුවන්. මෙයා මෙතන කෝණය 90 ඍණ තීටා, මෙතන 90 ඍණ තීටා, මෙන්න මෙතන කෝණය කොච්චරක් වෙනවද? තීටා වෙනවා. ඒ කියන්නේ මේ කෝණය තීටා. මේ කෝණයක් කවුද? තීටා. ඒක හදාගන්න. ඒ කෝණය තීටා. දැන් මෙහෙම ලියන්න. දැන් අපි මේ ගැටලුවේදී මේ දකින්නේ මේ වෘත්ත චලිතයට අවශ්‍ය වෘත්තයේ කේන්ද්‍රය අරය. මේ අරය. මේ වෘත්ත චලිතය තියෙන්න නම් බලයක් තියෙනවා නම් ඒ බලය කේන්ද්‍ර අභිසාරී බලය. කේන්ද්‍ර අභිසාරී බලය මේ වාහනයට කේන්ද්‍රයේ දෙසට යොමු වූ බලය. මේ බලය ලැබෙන්න හේතු වෙන්නේ ඔයාලා දකින මේ බල පද්ධතියේ කුමන බලයකින්ද? මොන ඔයාලා හිතන්න ඕනේ. දැන් මේ රූප සටහන ඇඳගත්තායින් පස්සේ මෙතනදී එහෙනම් මේ වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය ලැබෙන්නේ කාගෙන්ද? කාගෙන්ද ලැබෙන්නේ කේන්ද්‍ර අභිසාරී බලය? කාගෙන්ද පුතේ? මේ mg ගෙන් හම්බ වෙනවද කේන්ද්‍ර අභිසාරී බලයට උදව්ව? එයා සිරස්ව පහළට ලැබෙනවද? කියන්න දුලේ. මොකද කිව්වේ ඇහුන්නේ නැහැ. mg sin theta. mg sin theta. mg sin theta වුණොත් ඒ වෘත්තයේ කේන්ද්‍රයේ දෙසට ක්‍රියාත්මක වෙන බලයක් නෙවෙයි. දැන් mg cos theta මෙහෙට mg sin theta මේ ආනත තලයේ ඔස්සේ පහළට. මෙහෙටද මේ වෘත්තයේ ස්වරූපේ තියෙන්නේ. වෘත්තයේ කේන්ද්‍රය
පැහැදිලිද? දැන් මම ඉස්සෙල්ලා පෙන්නුවේ මේ පොත උදව් කරගෙන පෙන්නුවේ පුතේ මේ ආනතිය කියන එක එතනින් දෙන්නත් මෙහෙම ගන්නකොට මෙන්න මේ විදිහට. මේ පොත් එකක් උදව් කරගන්නවා. එතකොට මේ පාර මෙන්න මේ ස්වරූපය. පාර මේ ස්වරූපය. ඒ කියන්නේ කිසියම් ආනතියක් තියෙනවා. මේ පෙන්වන්නේ ඒ ආනතිය. ඒ ආනතිය අර තිරස් මට්ටමේ නෙවෙයි. කිසියම් ඇලවීමක් තියෙනවා. ඒ ස්වරූපයෙන් වංගුවක් ගන්න. එතකොට වංගුවක් ගන්නකොට මෙහෙම තියෙද්දි මේ වංගුවක් ගන්නකොට වාහනේ මේ උඩ තියෙනකොට එයාගේ බර පහළට එතකොට එයාගේ වංගුව ගන්න තැනදී මේ වංගුවත් එක්ක මෙහෙම වංගුව අර පැත්තේ මේ පැත්තෙන් නම් කේන්ද්‍රය තියෙන්නේ මෙහෙමනේ ස්වරූපේ තියෙන්නේ මෙහෙම. එතකොට එයාගේ කේන්ද්‍රය දෙසට එල්ල වූ බලය තියෙන්නේ තිරස්ව. තිරස්. පැහැදිලිද? මේ වාහනයත් එක්ක මේ කේන්ද්‍රයේ දෙසට එල්ල වූ තිරස් බලයක්. ඒතර පහළට ක්‍රියාත්මක වෙන බරෙන් අර කේන්ද්‍ර අභිසාරී තිරස් බලයට බලපෑමක් තියෙනවද? මෙයා බරයි මේ අපි සලකනු ලබන කේන්ද්‍ර අභිසාරී බලයයි එකිනෙකට ලම්බක වූ බල දෙකක්. එහෙනම් කේන්ද්‍ර අභිසාරී බලයට බරෙන් උදව්වක් එන්නේ නෑ පුතේ. පැහැදිලිද? අහන්න දුලෙන් තේරුම් නැත්තම්. පැහැදිලි ටීචර්. පුතා පැහැදිලි ටීචර්. පැහැදිලි. good. අනිත් අයට පැහැදිලිද? දුලෙන්ට පැහැදිලි වුණාද දැන්? අනිත් අයටත් පැහැදිලිද? මම මේ කියන්නේ ආනතිය මේ විදිහට තියෙනකොට ආනතිය මෙහෙම තියෙනකොට තේරුම් ගන්න මේ පස මේ ඔක්කොම පස් කන්දක් කියලා හිතන්නකෝ. කන්ද ආනතියකින් තියෙන්නේ. ඒතකොට මේතනදී මේ ආනතිය තුල වාහනයක් මෙහෙම තියෙනකොට එයාගේ බර සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාවක් ක්‍රියාත්මක වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ මේ ආනත තලයට ලම්බකව. ආනත තලයට ලම්බකව මේ විදිහට. එතකොට මේ ආනතිය මේ වංගුව තුලදී මෙහෙම වංගුව තුලදී අර කේන්ද්‍ර අභිසාරී බලය කේන්ද්‍රයේ දෙසට තියෙන බලය තිරස් බලයක්. තිරස් බලය. එතකොට බර පහළට සිරස් මේ සිරස්ව තියෙන බල වලින් උදව්වක් එන්නේ නැහැ කේන්ද්‍ර අභිසාරී බලයට. ඒ කියන්නේ වෘත්ත චලිතයේ යෙදෙන කේන්ද්‍ර අභිසාරී බලයට මේ බලයෙන් උදව්වක් නැහැ පුතේ. මේ කේන්ද්‍ර අභිසාරී බලයේ සපයන්නේ එහෙනම් උදව් කරන්නේ කවුද? මෙන්න මේ ප්‍රතික්‍රියා බලය. පැහැදිලිද? කොහොමද මේ ප්‍රතික්‍රියා බලය? මෙයයි ප්‍රතික්‍රියා බලය අතර ආනතිය අංශක 90ක් නෙවෙයි. අතනදී අංශක 90යි. මේ දෙන්න අතරේ බලයේ ආනතිය අංශක 90ක්. මෙතන එහෙම නැහැ. එහෙනම් මේ කෝණයේ θ නම් මෙයාව මම මෙතන ඇන්දොත් මේ කෝණයේ ප්‍රතිමුඛ කෝණය මෙයා θ. එහෙනම් මේ පැත්තට r cos θ mg සමාන වෙන්නේ r cos θට. හැබැයි අර කේන්ද්‍ර අභිසාරී බලයේ සපයන්න උදව් කරන්නේ මේ r ගේ සංරචකය මොන සංරචකයද? තිරස් සංරචකය. එහෙනම් මේ තිරස් සංරචකය තමයි මේ දිශාවට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලයේ සපයන්න උදව් කරන්නේ. එයා කැපිටල් R sin θ. මේ θ කියන්නේ ආනතිය. පාරේ ආනතිය. පැහැදිලිද? right. එහෙනම් තේරුනේ නැත්නම් අහන්න. මම තව තප්පර දෙකක් දෙන්නම් තේරුම් නැති අයට හිතන්න. තේරුම් නැත්නම් කියන්න. තේරිලද කොහෙද? net mini තේරුණාද පුතා? right. එහෙනම් මෙහෙම ලියන්න. මෙහිදී සිරස් බල සැලකිය නොහැකි සිරස් බල සැලකිය නොහැකි
සිරස් බල සැලකිය නොහැක්කේ එම දිශාවට ත්වරණයක් නොමැති බැවිනි. එම දිශාවට ත්වරණයක් නොමැති බැවිනි. සිරස් දිශාවට ත්වරණයක් නැහැ. හරි නේද? සිරස් දිශාවට ත්වරණයක් නොමැති බැවිනි. හැබැයි අපිට සිරස් බල සැලකුවොත් සිරස් බල සැලකීමෙන් සිරස් බල සැලකීමෙන් කියලා එක සමීකරණයක් ලියන්න පුළුවන්. කවුද? r cos θ සමාන වෙනවා ng වලට. r cos θ සමානයි ng. හරි නේද? එහෙනම් අපිට උතනින් ගන්න පුළුවන් මේ කැපිටල් R සමානයි mg බෙදීම cos θ. මොකද r ට අපිට ඊළඟ පියවරේදී ආදේශ කරන්න ඕන වෙනවා. එහෙනම් අපි දැන් සමානයි ma යොදමු අර වෘත්ත චලිතයේ අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලයට. ඒ සමානයි ma යොදමු o දෙසට. o දෙසට ඒ සමානයි ma බෙදීමෙන්. එහෙනම් අපි x සමානයි ma මේ දිශාවට යෙදුවොත් මෙතනින් ගන්න පුළුවන් x සමානයි m වාරයක් b වර්ගයේ බෙදීම r. ඔය අවස්ථාවේදී අපි ගනිමු මේ වාහනයේ ධාවනය වෙන ප්‍රවේගය b. ඒ කියන්නේ වාහනයේ ගමන් කරන දිශාව ඔස්සේ තියෙන වේගය b. මෙහෙම ලිව්වොත් ඔයගලන්ට මේකත් පටලව ගනි උඩට යනවද කියලා හිතෙයි නේද? ඒක නොලියා ඉන්නකො. right. දැන් අපිට පුළුවන් ඔතන මේ බලයේ සැපෙන්නේ කාගෙන්ද? r ගේ සංරචකයේ තිරස් සංරචකයේ මගින්. එහෙනම් එතන ඔයාලා පැත්තකින් ලියා ගන්න. ඒක අපි ලිව්වේ නෑනේ නේද? ලිව්වද? තිරස් සංරචකයේ මගින් කියලා. නෑනේ. එහෙනම් ලියන්න මෙහිදී වාහනයට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සැපයෙනුයේ වාහනයට වෘත්ත චලිතයේ යෙදීමට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සැපයෙනුයේ කේන්ද්‍ර අභිසාරී බලය සැපයෙනුයේ කැපිටල් R ප්‍රතික්‍රියාවේ තිරස් සංරචකයේ මගිනි. කැපිටල් R ප්‍රතික්‍රියාවේ තිරස් සංරචකය මගිනි. කැපිටල් R ප්‍රතික්‍රියාවේ තිරස් සංරචකය මගිනි. හරිද? right. එහෙනම් දැන් අපි මේ f ගනිමු මේ කැපිටල් R ගේ sin θ අගය f ට සමාන කරලා සූත්‍රය හදාගමු. එහෙනම් මෙතන කැපිටල් F වෙනුවට මම ලියනවා කැපිටල් R sin θ සමානයි m වාරයක් b වර්ගයේ බෙදීම r. දැන් r වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් මෙතනින් mg බෙදීම cos θ අරගෙන. එහෙනම් මම එහා පැත්තෙන් මේක ලියනවා r කියන්නේ mg බෙදීම cos θ වාරයක් sin θ සමානයි mb වර්ගය බෙදීම r. මේ m ඉවත් වෙනවා. ඒකයි. ඉතුරු වෙන්නේ මෙතනින් වෙනවා rg මෙයා ගුණිතය හරස් ගුණිතය rg sin θ බෙදීම cos θ ලියන්න පුළුවන් tan θ කියලා. සමානයි b වර්ගය. එහෙනම් b වර්ගයේ සමානයි rg tan θ. එහෙනම් දැන් වෙනවා මට b සමානයි rg tan θ ගේ වෙන්නේ b වර්ගයේ සමානයි rg tan θ. එහෙනම් b සමානයි rg tan θ ගේ වර්ග මූලය. එහෙනම් a b රඳා පවතිනවා. කවුරු මතද?
ඒ චලිතයේ අරය වෘත්ත චලිතයේ අරය මත ගුරුත්වජ තරණය මත ඒ වගේමයි ආනතිය මත තීටා මත රඳා පවතිනවා. හොඳයි. එයක් කොටු කරගන්න. E සමානයි RG tan තීටාගේ වර්ගමූලය කොටු කරගන්න. ඉක්මන් කරන්න. හරිද? හරිද පුතේ? teacher. හොඳයි. ඒකේ ඊට පස්සේ ඔය දේම තමයි මේ ගුවන් යානාවක් ගමන් කරනකොට සාපේක්ෂව අපි දැකලා තියෙනවා මේ තිරස්ව ගමන් කරන ගුවන් යානාවක් නෙවෙයි මේ ගුවන් යානා ඇලවෙලා ගමන් කරන අවස්ථාව. ඔය ගුවන් කරණම් පෙන්නකොට එහෙම එතකොටත් ඔය ස්වරූපේම තමයි තියෙන්නේ. මේ ගුවන් යානයේ බර පහළට ක්‍රියාත්මක වෙනකොට මේ ගුවන් යානාවේ තියෙන අර ගමන් කරන ස්වරූපය ඒ වක්‍රාකාර පතේ එයාට අවශ්‍ය ආකාරයක් මෙන්න මේ ස්වරූපේම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වාහනයක් ආනත තලයක ගමන් කරනවා හා සමාන ස්වරූපයක් තමයි අර ගුවන් යානාවේදී ඒ මොහොතේ තියෙන ස්වරූපය වෙන්නේ ඇලවෙලා ගමන් කරනකොට. හරි. එතන ඕනනම් මෙහෙම ලියාගන්න කරුවක් දාලා ලියන්න මෙය ගුවන් යානයක් ඇලව වක්‍රාකාර පතයක ගමන් කරන අවස්ථාවකට සමානය. මෙය ගුවන් යානයක් ඇලව වක්‍රාකාර පතයක ගමන් කරන අවස්ථාවකට සමානය. අපි ඊළඟ අංකයට යමු. ඊළඟ අවස්ථාවට ඊළඟ අංක 5 මෙහෙම ලියන්න. මෝටර් සයිකලයක් ඝර්ෂණයේ සහිතව මාරක ළිඳේ සිදු කරන චලිතය. මෝටර් සයිකලයක් ඝර්ෂණයේ සහිතව මාරක ළිඳේ සිදු කරන චලිතය.
මාරකලින්දේ සිදු කරන චලිතය. මේ මාරකලින්ද දැකපු අය ඉන්නවද? නේද? රූප සටහන අපි අඳගමු. මාරකලින්දේ මේක තියෙන්නේ ලිඳ තියෙන්නේ මේ කියන්නේ අපි දකින සාමාන්‍ය ලිඳ නෙවෙයි. මෙන්න කෙලින් තියෙන ලිඳේ බයිසිකලේ යන්නේ තිරස්ස. බයිසිකලේ තියෙන්නේ තිරස්ස. ඔන්න ඔය විදියට. ඒ වගේ නේ. ඔය ආකාරය. බයිසිකලේ තියෙන්නේ කිසියම් ඇලවීමක් එක්ක. ඒ කියන්නේ ලිඳේ තියෙන්නේ සිරස්ස. ලිඳේ මාරක ලිඳේ ගමන් කරන එකේ ලිඳ තියෙන්නේ සිරස්ස. පහළ මුලින්ම අඩියේ ඉන්නකොට ටික ටික උඩට එනකොට එයා ඉන්නේ තිරස් ස්වරූපේ. බයිසිකලේ ඇලවිලා තියෙනව වෙන්න පුළුවන්. අර පිහිටීම තල පෘෂ්ඨය සිරස්වයි අන්නේ. ඒ වගේ නේද? උදා කියන්නේ ඒකනේ මාර්ගලින්ද කියන්නේ නේද? මේ ඉන්න පුළුවන්ද කියලා හිතනවානේ. right. අපි ඒකට අදාළ රූප සටහන අඳින්නේ. රූප සටහන කියන්නේ බයිසිකලේ ස්වරූපය අපි අඳින්නේ. මෙන්න මේ විදිහ. මොනවාද? බයිසිකලේ රෝදේ අඳගමු නේද? මේක දකින්න ඕන. කියන්නේ Taman බයිසිකලේ උඩ ඉන්නවා කියලා හිතාගෙන වැඩේ කරගන්න ඕන. මම මේ අඳින්නේ බයිසිකලේ ස්වරූපය. එතකොට මේ පුත්කලේ සීට් එක උඩ වාඩි වෙලා ඉන්නවා වගේ. ඒක මෙන්න මේ කඳ කොටස මේ පුත්කලයේ මූණ මං හොයන්නේ. එතකොට මේ ලිඳ මෙන්න මේ වගේනේ. මෙන්න මෙහෙම පෘෂ්ඨයක් ලිඳේ තියෙනවා. කියන්නේ මේක මේ ලිඳ මෙන්න මේ ස්වරූපය. පොඩි ඇලවීමකුත් එක්ක තියෙන්නේ මෙන්න මේ වගේ. ඒකයි දැඟල දෙන්නේ. ඔන්න ඔය විදියට. එතකොට මේ පුද්ගලයා මෙයාව වැටෙනවා නම් වැටෙන්න ඕන කොහෙටද? මොනගොල්ලෝ ගන්න පළවෙනි තර්කය. මෙයා වැටෙනවා නම් වැටෙන්න ඕන කොහෙටද? මේකේ ඔයාලා හිතන්න ඕන මෙන්න මේ තියෙන පිහිටීම දිහා. මේ තියෙන පිහිටීම. මෙහෙම ඉන්න පුළුවන්ද කියලා හිතන එකම මානක අවස්ථාවක් නෙවෙයි. ඒත් දැන් මේ ඉන්න පිහිටීම දිහා බැලුවාම මේ ස්පර්ශ වෙලා තියෙන තැන මෙතන. ඒ ස්පර්ශ වෙලා තියෙන තැනින් ගත්තොත් මෙයාගේ මේ ප්‍රතික්‍රියා බලය මේ ස්පර්ශීය පෘෂ්ඨයේ ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දිශාව ඔස්සේ. කැපිටල් R ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය ආකාරයට. පැහැදිලිද? කැපිටල් R ක්‍රියාත්මක වෙන්නේ ඔය ආකාරයට. එතකොට මේ ස්වරූපයත් එක්ක බැලුවාම මෙයාගේ උත්සාහයේ තියෙන්නේ මේ පහළට වැටෙන්නයි තියෙන්නේ. පහළට වැටෙන්න. ඒක වළක්වන්න මෙයාගේ ඉහළට තමයි මේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. කැපිටල් S ක්‍රියාත්මක වෙන්නේ ඉහළට. මේවා දකින්නකොට ගැටලු නම් මේ ටික ඔක්කොම අයින් කරන්න.
මේ මාර්කලින්දේ ඉන්න පුද්ගලයේ මේ රෝදය සලකුණ මම මේ සලකුණු කරේ මෙයාගේ උත්සාහය තියෙන්නේ පහළට වැටෙන්න. ඒක වළක්වන්නේ ඉහළට ක්‍රියාත්මක වෙන මේ ඝර්ෂණ බලය. ඒ ඝර්ෂණ බලයේ තියෙන්නේ ඉහළට සිරස්ව ඉහළට කැපිටල් A සමානයි mu r. ඝර්ෂණ සංගුණකය mu නම් ප්‍රතික්‍රියාව කැපිටල් R නම් F සමානයි mu r. ඔන්න ඔය ස්වරූපේ. එතකොට මෙයාගේ මේ ප්‍රතික්‍රියා බලයේ තියෙන්නේ තිරස්ව මේ දිශාව ඔස්සේ. රූප සටහන ඇදගන්න. ඒකේ මොනවා හරි ගැටලු තියෙනවද? අපේ කාර්යය එන්නේ අඩු වුණා නේ. කොහොමද? දැන් පුතේ ඒ කොටස තියන්න. කියලා මෙන්න මේ ගාන ලියන්න. මෙහෙම ලියන්න. ඒකට පොඩි පිටු භාගයක් විතර තියන්න. පිටු භාගයක් විතර තියලා මේ ගාන ලියන්න. ඇයිද මන්ද මේ කට්ටිය අඩු වෙන්නේ නේද? බෑ වැඩි වුණාද මන්ද? මේම ගානක් ලියන්න. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 0.1ක් වන විශේෂයෙන් ඔයගොල්ලෝ තියරි මගේ හැර ගන්න එපා. තියරි කොටස් හරිය වැදගත්. ඒ ගැන කල්පනාකාරී වෙන්න ඕන. මෙහෙම ලියන්න ගන්න. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 0.1ක් වන වස්තුවක් මීටර් 0.5ක් දිග ස්කන්ධයේ කිලෝග්‍රෑම් 0.1ක් වන වස්තුවක් මීටර් 0.5ක් දිග තන්තුවකින් ගැටගසා මීටර් කීයද? පුතා මීටර් කීයක් දිග තන්තුව? 0.5 පුතා මීටර් 0.5 දිග තන්තුවකින් ගැටගසා එක් කෙළවරක් අචලව තබාගෙන තත්පරයට රේඩියන් 4ක ඒකාකාර කෝණික ප්‍රවේගයකින් එක් කෙළවරක් අචලව තබාගෙන තත්පරයට රේඩියන් 4ක ඒකාකාර කෝණික ප්‍රවේගයකින් තිරස්ව භ්‍රමණය කරයි. ඒකාකාර කෝණික ප්‍රවේගයකින් තිරස්ව භ්‍රමණය කරයි. හරිද? ඒකේ රෝම ඉලක්කම් 1 ලියන්න. වස්තුවේ වේගය රෝම ඉලක්කම් 2 වස්තුව මත
කේන්ද්‍ර අභිසාරී බලය වස්තුව මත කේන්ද්‍ර අභිසාරී බලය අංක 3 තන්තුවේ ආතතිය සොයන්න. තන්තුවේ ආතතිය සොයන්න. තන්තුවේ ආතතිය සොයන්න. රූපසටහනක් අඳින්න. මේ උතනදී ඔය කෙලවරක් ගැට ගහලා තන්තු එක කෙලවර මේ අචලව තියාගෙන ස්කන්ධයේ කිලෝග්‍රෑම් 0.1ක් වන වස්තුව නේද? එක කෙලවරක තියාගෙන මේ චලනය කරන්නේ මේ තිරස් තලයක. තිරස් තලයේ. තිරස් වෘත්ත චලිතයේ තමයි යෙදෙන්නේ. එහෙනම් රූප සටහන වල අඳිනකොට සරල ගැටලුවක් මේ කීරි කොටස මම නැවතුවා. ඉතින් අපි ගත්තොත් ඔකේ අඳින්න මේ කෙලවර අචලව තාගෙන ඉන්න කෙලවර මේ කෙලවරේ ස්කන්ධය. ඒකේ ස්කන්ධයේ 0.1 කිලෝග්‍රෑම්. දැන් සමානයි ස්කන්ධයෙන් කිලෝග්‍රෑම් 0.1. දැන් අපිට කියනවා තිරස් වෘත්ත චලිතයක යෙදෙනවා. මෙයාගේ ආරය එතකොට මේ වෘත්ත චලිතයේ යෙදෙන රූප එක අපි ඇඳුත් මේ විදියයි. මේ ආරය r සමානයි 0.5 මීටර. හරිද? එතකොට අචලව තියාගෙන ඒකාකාර කෝණික ප්‍රවේගයකින් තිරස් භ්‍රමණය කරන ඔමෙගා සමානයි 4යි තත්පරයට රේඩියන්. 4යි තත්පරයට රේඩියන්. වස්තුවේ වේගය කොච්චරක්ද කියලායි අපෙන් අහන්නේ. හදන්න බලන්න. එතකොට මේකෙදී ඔයගොල්ලෝ හිතන්න මෙහෙම වෘත්ත චලිතයක යෙදෙනවා. මේ වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සැපෙන්නේ කාගෙන්ද? කාගෙන්ද මෙතනදී කේන්ද්‍ර අභිසාරී බලය සැපෙන්නේ? මෙයාගේ බල ලකුණු කරොත් මෙයාගේ බර 15ට mg. මේ ආතතිය මේ දිශාවට තන්තුවේ ආතතිය මෙතනින් ඇදගෙන අල්ලගෙන ඉන්නේ. තන්තුවේ ආතතියක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් කේන්ද්‍ර අභිසාරී බලය සැපෙන්නේ කාගෙන්ද? එන එක හොයාගන්නකො ඔක්කොම මමනු කියලා හරියන්නේ නැහැ. හිතන්න. එන පළවෙනි කොටසට ඉක්මනට උත්තරේ හොයන්න. මොකක්ද යොදන සූත්‍රය? ඔමෙගා ගන්නවා r ගන්නවා. එහෙනම් වේගය හොයාගන්න පුළුවන් අපිට v සමානයි r ඔමෙගා සූත්‍රය දාන්න. v සමානයි r ඔමෙගා. ඊපස්සේ දෙවෙනි කොටසේදී අහනවා තන්තුව මත කේන්ද්‍ර අභිසාරී බලය. දැන් තන්තුවේ ආතතිය. කේන්ද්‍ර අභිසාරී බලය හොයාගන්න පුළුවන්. F සමානයි මේ කේන්ද්‍රයේ දෙසට යොදන්න. ඒ අනුව v ට ගන්න v වර්ගයේ බෙදීම r. මොකද දැන් v හොයාගෙනද තියෙන්නේ. හදන්න බලන්න තනියෙන්.
ටීචර් කියන්නේ ඒකට එන්නේ ටීචර් 0.04 නිව්ටන් නිව්ටන් 0.48යි 0.48 පොඩ්ඩක් කොහේ හරි වෙනස් වෙලා වගේ සුට්ටක් ආයෙ බලන්න අතන v වර්ගයේ බෙදීම r එතකොට v වර්ගයට v ට කීයද ආවේ දෙකයි ms වෙන එක ms වෙන එක 2යි නේ ඔව් එතකොට ස්කන්ධය 0.1යි ස්කන්ධය 0.1යි අතන v වර්ග කරාම දෙවරක් 2 4යි එතකොට r 0.5යි ඒ කියන්නේ ආදේශ කරනකොට 0.1 කිලෝග්‍රෑම් ගුණ කිරීම v වර්ගයේ 2 ගුණ කිරීම 2 බෙදීම 0.5 ඔය ටිකනේ මේ ටික සිදු කර මෙතන තියෙන්නේ 0.1යි මෙතන 0.5යි දශම ස්ථානය අයින් කරන්න පුළුවන් එතකොට එනවා 4 බෙදීම 5 4 බෙදීම 5 උත්තරේ කීයද නිව්ටන් 4ට බිංදුවයි දශම ස්ථානයක් තිබ්බා 40ට 8යි නිව්ටන් 0.8යි හරිද දුලේ හරි ටීචර් හරි ඔය වැරදිලා නේ එහෙනම් ආතතිය කොච්චරද තන්තුවේ ආතතිය හොයන අමුතු ක්‍රමයක් නෑ පුතේ තේරුම් ගන්න වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය අර කේන්ද්‍ර අභිසාරී බලය සැපයන්නේ කවුද T ආතතිය එහෙනම් මේ ආතතිය සමාන වෙන්නේ කාටද මෙන්න මේ කියලා ඔයගොල්ලෝ ගත්තු කේන්ද්‍ර අභිසාරී බලය අගේම තමයි x සමානයි T ඒ කියන්නේ T සමානයි එහෙනම් 0.8යි නිව්ටන් එයා වරගන්න එතන ඒ කියන්නේ T සමානයි පුතේ F වලට F හොයාගත්ත 0.8යි නිව්ටන් එහෙනම් ආතතිය වෙන්නේ 0.8යි නිව්ටන් ඒවා කියන්නේ නැහැ ගානේ දෙන්නෙත් නැහැ අපි දැනගන්න ඕනේ අපි මේවා දැනගෙන යන්න ඕනේ ඒක තමයි විභාගයට සූදානම් වෙනවා කියන්නේ මේවා දැනගෙන යන්න ඕනේ දැන් අධ්‍යාපනය කියන්නේ නොදන්න දේ ඉගෙන ගන්න තැන අධ්‍යාපනය දෙනවා කියන්නේ නොදන්න දේ ඉගෙන ගන්න හැබැයි විභාගයට මුහුණ දෙනකොට අධ්‍යාපනයේ නෙවෙයි එතනදී ඕගොල්ලෝ දැනුම අරගෙන එතනට යන්න ඕනේ විභාගයකදී ඒකයි එතනට විභාගයක් කියන තැනදී අධ්‍යාපනයේ නෙවෙයි එතනට වෙන්නේ නේ එතන උඹුත් නොදැන යනවා නෙවෙයි ගොඩාක් දේ දැනගෙන දැනුම එකතු කරගෙන අත්දැකීම් අරගෙන ගොඩාක් ගණන් හදලා දන්න කෙනෙක් තමයි එතනට යන්නේ ඉතින් ඒක නිසා මේ වගේ මේ ගැටලු වල අපිට දැනෙන්න ඕන හිතිය යුතු තැන් තියෙනවා ඒවා ගැටලුවක දෙන්නේ නැහැ හැබැයි අපි හිතිය යුතු තැන් එනම් මේ වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සපයන්නේ මේ තන්තුවේ ආතතියෙන් ඒක අපිට හිතෙන්න ඕන මේ වෙනකොට අපි දැනගෙන තියෙන්න ඕන විභාගෙදි ඒවා ඔළුවේ තියෙන්න ඕන කරුණු කාරණා ගානේ දෙන්නේ නැහැ එහෙනම් මෙතනදී ආතතිය කියලා අහන්නේ අර කේන්ද්‍ර අභිසාරී බලය පුතේ පැහැදිලිද ඒ කේන්ද්‍ර අභිසාරී බලය සොයාගෙන තියෙන්නේ ඒක අපි මෙතනට දැනෙන්න ඕන මේ ආතතිය තමයි ඒ හොයාගත්තු කේන්ද්‍ර අභිසාරී බලය අගය වෙන්නේ පැහැදිලිද ඒකයි මේ ෆිසික්ස් සමහරු නෑ හැබැයි ළමයි දැනුම නැතුව තියරි අවබෝධයක් නැතුව ගියොත් වෙන්නේ Taman කරන්න තියෙන දේ දන්නේ නැහැ දීලා තියෙන තොරතුරු තුලින් යන්න ඕන පාර අරමුණට යන්නේ කොහොමද කියන එක දැනෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් දේවල් දැනගෙන හිතෙන්න ඕන දේවල් කාරණා ගොඩාක් විභාගයේ දින මොහොතේදී Tamanට පහළ වෙන්න ඕනේ. සිටිය යුතු කරුණු. right. හැබැයි විභාගෙදී මහා ලොකු උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. බොහොම සරල උත්තර. හැබැයි හිතිය යුතු තැන් ගොඩයි. එන එතන පහළ මෙහෙම ලියන්න. එතන ඕනනම් මේව ලියාගන්න මේ වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය බලය. මේ කරුවක් දාලා ලියන්න. මෙම චලිතයේදී කේන්ද්‍රාභිසාරී බලය ඇති කරන්නේ තන්තුවේ ආතතිය මගිනි.
මෙම චලිතයේදී කේන්ද්‍ර අධිසාරී බලය ඇති කරන්නේ තන්තුවේ ආතතිය මගිනි. තන්තුවේ ආතතිය මගිනි. ඊට පස්සේ අපි තව ගානක් හදමු. ලියන්න ඊළඟ ගාන. මම මේ කොටස ගොඩාක් වෙලාව අරගෙන හිමීට කියා දුන්නා. නේද? දැන් බලන්න පේනවා ඇති. මුලින් ඉන්නකොට කී දෙනාද දැන් කී දෙනාද? රෑ තමයි අපහසුකම් තියෙනවා. නේද? ඊළඟ ගාන ලියන්න මෙහෙම. ඉහත ගැටලුවම තන්තුව සිරසට තීටා කෝණයකින් ආනතව. අන්න එහෙනම් දැන් සිරසට තීටා කෝණයකින් ආනතවයි පිටන්නේ. ආනතව ඇති විට වස්තුව ඉහත පරිදි වෘත්තාකාර චලිතයක යෙදෙන විට කියලා රූප සටහන අදින්න ප්‍රශ්න විදියට පුතේ අහන්නේ කලින් අහපු රෝම ඉලක්කම් 1 2 3 අහපු කොටස්මයි. හරි නේද? ඒ කොටස්මයි අහන්නේ. ආයෙ නැවත ලියන්න ඕනේ නැහැ. ඒ කොටස් ටිකට උත්තර ලියුවනම් හරි. රූප සටහනක් අඳින්න. රූප සටහනට ඕන නම් මම උදව්වක් කරන්නම්. මේ ඇන්දේ තිරස් චලිතය දැන් පුතේ ඔයාලට කියනවා ඔයගොල්ලෝ දැකලා ඇති කන්තුවේ කෙලවරක් උඩ සිවිලිමේ ගැට ගහලා තියෙනවා කියලා හිතන්නේ. මොන නැත්නම් කවුරු හරි අල්ලගෙන ඉන්නවා. මේ කෙලවරෙන් අල්ලගෙන ඉන්නවා. බෝලයක් ගැට ගහලා තියෙනවා. සරල ප්‍රායෝගික අවස්ථා. හැබැයි මෙයාගේ චලිතයේ තියෙන්නේ අර වෘත්තයේ චලිතයේ තියෙන්නේ තිරස් වෘත්තයක යෙදෙනවා වුණාට මේ තන්තුවයි කෙලවරයි කියන්නේ බෝලයයි තියෙන්නේ සිරසට ආනතියකින්. සිරසට ආනතියකින්. කිසියම් කෝණයකින් ආනත. එතකොට වස්තුව වෘත්ත චලිතයේ යෙදෙනවා. එතකොට විශේෂත්වයේ තියෙන්නේ අර කේතුවේ ස්වරූපයකට තමයි මේකේ පිහිටන්නේ. හොඳයි. රූප සටහනක් අඳින්නකො තේරුම් යන විදිහට. අපි අඳු රූප සටහන මේ කෙලවර ගමු පහළට මේ තියෙන්නේ සිරස් රේඛාව. එතකොට මේ කෙලවර ස්කන්ධයේ ගැට ගහලා තියෙනවා. එහෙනම් මේ කෝණය තීටා මේ තන්තුවේ ආතතිය අපි P කියලා ගමු. තන්තුවේ ආතතිය T. මෙයාගේ සිරස්ස පහළට එයාගේ බර ක්‍රියාත්මක වෙනවා mg. එතකොට තව මොනවද ඔයගලන්ට මෙයාගේ ලකුණු කරන්න පුළුවන්. ඊළඟට වෘත්ත චලිතයේ යෙදෙන්නේ මෙන්න මේ ස්වරූපයට. මේක තමයි ආ යෙදෙන වෘත්ත චලිතය. ඔන්න ඔය ටික ඇඳගත්තා නම් හරි. පැහැදිලි නේද? උපසදාන. මේ වෘත්ත චලිතය. එතකොට අර දුන්නාගයන් එහෙමමයි. දුන්නාගයන් කිව්වේ තන්තුවේ දිග 0.5යි. මේ ටික මීටර් 0.5යි. එතකොට ස්කන්ධය 0.1 kg. ඊපස්සේ චලනය වෙන්නේ ඔමෙගා කෝණික ප්‍රවේගයේ 4 රේඩියන් තත්ත්වයක.
හරි. දැන් හදන්න බලන්න. θ කෝණයකින් ආනතව කියලායි දීලා තියෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ මුලින්ම කළ යුතු දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ අහන්නේ පළවෙනි කොටසේදී මෙයාගේ වේගය. පළවෙනි කොටසේ අහන්නේ v කොච්චරද කියලා. ඔමෙගා දන්නවා. සූත්‍රේ පාවිච්චි කරන්න පුළුවන් v සමානයි r ඔමෙගා. එහෙනම් දැන් ඔමෙගා දන්නවා r හොයාගන්න. බලන්න r කවුද? කාටද කියන්න පුළුවන් r ගේ අගේ කීයද? දශම පහයි sin theta. ඕකද 0.5 sin θ. බොහොම හොඳයි. ඒකවල sin θ ඇතුළත්ව තමයි ඔයගලන්ට උත්තර ගන්න වෙන්නේ. මොකද θ දෙයගේ දීලා නැති නිසා r සමානයි මෙයා 0.5යි. මේ තමයි වෘත්තය. වෘත්තයේ ආරය වෙන්නේ මෙන්න මේ යගේ. ඒ කියන්නේ කර්ණය මේ ඉස්සරහා කොණේ මේ කොණයේ ඉස්සරහා පාදයේ sin. එහෙනම් 0.5යි sin θ වාරයක් ඔමෙගා. ඔමෙගා කියන්නේ 4යි රේඩියන් තත්පරයට. එහෙනම් අපිට එනෝවි සමානයි 4 වරක් 5 20 වුණාම දශම ස්ථානයේ බිඳුව ඉවත් වුණාම 2යි sin θ. 2යි sin θ තත්පරයට මීටර. තත්පරයට මීටර. හරි නේද? right. ඊළඟට ඔයගොල්ලන්ගෙන් අහන්නේ කේන්ද්‍ර අභිසාරී බලය. අර විදිහටම කේන්ද්‍රයේ දෙසට, ඒ කියන්නේ මේ කොටස කේන්ද්‍රයේ දෙසට x සමානයි ma යොදන්න. එහෙනම් මෙතනදී x සමානයි ma යොදලා මේ දිශාවට x සමානයි ma යොදලා හොයාගන්න කේන්ද්‍ර අභිසාරී බලය කොච්චරක්ද කියලා. ඒකත් ඔයගලන්ට ගන්න පුළුවන් x සමානයි ma කේන්ද්‍රයේ දෙසට යොදන්නේ m කියන්නේ දීලා තියෙනවා වගේ ඒට ගන්න පුළුවන් b වර්ගයේ බෙදීම r b දන්නවා මේ හොයාගත්තු වගේ ඊට ආදේශ කරන්න r උත් දන්නවා r කියන්නේ 0.5 sin θ ආදේශ කරලා උත්තරේ ගන්න ඉක්මන් කරන්න. හරිද? කීයද ආවේ? කීයද ආවේ අගේ පුතා? හරිද? mv වර්ගයේ බෙදීම r 0.1 ස්කන්ධය v කියන්නේ 2යි sin θ
එයාගේ වර්ගය වුණාම දෙකේ වර්ගය sin වර්ගය θ r කියන්නේ 0.5යි sin θ. එක sin θ කෙනෙක් උඩින් යටින් ඉවත් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ sin θ දෙකේ වර්ගය 4යි 0.5 මෙතන 0.1 උඩයි යටයි දෙකම 10න් ගුණ කරාම උඩ 1 වෙනවා යට 5 වෙනවා. එහෙනම් 4 බෙදීම 5 වෙනවා. 4 බෙදීම 5යි කියන්නේ 0.8යි sin θ. නිව්ටන් ඒකකේ කවුද? නිව්ටන්. එහෙනම් ඊළඟට අපෙන් අහන්නේ ආතතිය. තන්තුවේ ආතතිය. තන්තුවේ ආතතිය එන්නේ කවුද? හොයන්න බලන්න. ඔය හොයාගත්තේ කේන්ද්‍ර අභිසාරී බලය. විනාඩියක් දෙන්න. 0.8 8යි 0.8යි. බොහොම හොඳයි. අන්න එහෙම තමයි ඉන්නේ. අනිත් අයත් උත්සාහ කරන්න බලන්න 0.8යි කියලා දුලෙන් කියනවා. 0.8 ආවේ කොහොමද? කාටද පුළුවන් ඒක ඔය ටීචර් කේන්ද්‍ර අපසාරි බලයනේ t sin θ ගන්නේ T sin θ. තීටයි ඔව්. ඔව්. කේන්ද්‍ර අභිසාරී බලයේ සැපෙන්නේ කාගෙන්ද? T sin θ වෙන්. ඒ කියන්නේ මේ තන්තුවේ ආතතිය තමයි මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ තන්තුවේ ආතතියේ සංරචකය. මේ තිරස් සංරචකයේ මගින් තමයි පුතේ කේන්ද්‍ර අභිසාරී බලයේ සැපයන්නේ. එහෙනම් මේ ඔස්සේ තියෙන්නේ මෙතන θ මේ කෝණය 90 ඍණ θ. එහෙනම් මෙතනින් ගත්තොත් මේ එන්නේ T cos 90 ඍණ θ. ඒ කියන්නේ T sin θ. එහෙනම් මේ වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය කරන අර කේන්ද්‍ර අභිසාරී බලයේ සැපෙන්නේ T sin θ කියන සංරචකයේ මගින්. මේ දිශාව ඔස්සේ තියෙන්නේ තිරස් සංරචකයේ T sin θ. එයා සමාන වෙන්නේ මෙන්න මේ අගයට. ඒ කියන්නේ 0.8යි sin θ. බොහොම හොඳයි. එහෙනම් දෙපැත්තෙම sin θ ඉවත් වුණාම T සමාන වෙන්නේ 0.8යි නිව්ටන් වලට. very good. ලක්ෂයි. right. එනේ ඔන්න ඔයාලට හිතන්න යමක් ඒ දේවල් වල ඒ ගණන් වල තිබුණා. ඉතින් මේ කොටස් සරලයි. හැබැයි ගැඹුරුයි. හැබැයි ඒක ගැඹුරු නැහැ තියරි දන්න දරුවෙකුට. ඒකයි මෙච්චර මේ කියන්නේ පුතේ තියරි හරියට දැනගන්න ඕන. තියරි දැනගෙන අපි කරන දේ අවබෝධයෙන් ගියොත් ඒ දීලා තියෙන ගාන අවබෝධයෙන් තේරුම් ගත්තොත් අපිට උත්තර ලියන්න පහසු කාරණාවක් වෙනවා. අමාරු නෑ. අපිට තේරෙන්න ඕන අපි ළඟ තියෙන දැනුම තුලින් ගානට උත්තරේ ලියන්න දීලා තියෙන තොරතුරු තුලින් නොදන්න දේක හොයාගන්නේ කොහොමද කියන ඒ හරියට පාලමේ නිගොඩ ඉඳගෙන ඒගොඩට යන්න ඔයාලා සිහින දකිනවා වගේ නේද? ඒක උත්සාහය වඩාත් වැදගත්. හැබැයි යන පාර හරියට දැනගෙන යන්න ඕන නේද? හොඳයි. තව ගානක් අද මුද දැන් වෙලාවේ 11යි 26යි. මම මේ ගාන WhatsApp වලට දාන්නම්. මේ ගානයි තව ගණන් කීපයක් WhatsApp වලට දාන්නම්. ඔයගොල්ලෝ හදන්න. එහෙනම් මම මෙතනින් නතර කරනවා. පුළුවන් තරම් උත්සාහ කරන්න දිගටම රැඳිලා ඉන්න. ඊට පස්සේ තව කාරණාවක් ඇයි මේ ගියේ කියන එක මට පොඩ්ඩක් දැනුම් දෙන්න ඕන. නේද? සම්බන්ධ වෙනවා ගැටලුව මොකද්ද කියලා මට පොඩ්ඩක් කියන්න ඕන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම දාන්නම් WhatsApp group එකට. මොකද මේ කියලා. කාවින්දයන් කිව්වා එන්න වෙන්නේ නැහැ සනීප නැහැ කියලා. හොඳයි. එහෙනම් පුතේ මම මෙතනින් නතර කරනවා. ඉතුරු ගණන් දාන්නම් ඔයාලගේ group එකට. තේරුම් නැතිව තිබුණොත් අහන්න ආයේ නැවත WhatsApp වලින් අහන්න. ප්‍රශ්නයක් නැහැ. නෑර හදුලෙන් හදලා තිබුණ group එකට දාලා තිබුණ ගාන හරි නිවැරදි. ඉතින් ඒවත් බලන්න. මොනවා හරි ගැටලුවක් තිබුණොත් අහන්න. හොඳයි පුතේ නම් මම මෙතනින් නවත්තනවා. ඔයාලට බුදු සරණයි. ඒ වගේම මේ මහන්සි වෙන්න කැප වෙන්න නේද? අරමුණ ලොකු අරමුණකින් අපි අවට බොහෝ දේවල් බොහෝ ප්‍රශ්න බොහෝ ගැටුම් තියෙන්න පුළුවන්.
ඒවා ඔස්සේ අපි යන පාර පැහැදිලි කරගන්න තමන් මහන්සි වෙන්න ඕනේ. අපි අපේ අරමුණට යන්නයි මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. ඉතින් ඒක ඔයාලට පුළුවන්. මොකද ඔයාලට කියලා මහා ලොකු දුෂ්කර පරිසරයක් නැහැ. ඔයාලට උනන්දුව කැපවීම ධෛර්යය තියෙනවා නම් ඒ අරමුණු කරා යන්න ඔය ගෙදර ඉන්න එකේ ඒක ආශිර්වාදයක් කරගෙන මහන්සි වෙන්න. ඒක නිසා මේ අපේ හිත තමයි අපිට වැදගත් වෙන්නේ. අපිට අපේ වුමනාව කියන දේ තියෙනවා. අපි ඒ අනුව වැඩ කරන්න මේ වෙන දේවල් සියලුම දේවල් වටා පිටාවේ දේවල් ආශිර්වාදයක් කරගෙන හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන වැඩ කරන්න. නේද? එතනදී පාන්දර ලෑස්ති වෙලා නේද? ස්කෝලේ යන්න, පන්ති යන්න, එහෙම නැති වටා පිටාවක තියෙන්නේ. ඉතින් මේ දේවල් එහෙම වුණාට දැන් මේ දේවල් ළඟට ඇවිල්ලා තියෙනවනේ කියලා හිත හදාගෙන නේද? ඉස්සරහට කරන්න තියෙන දේවල් එක්ක අපි අපේ අරමුණට යන්න මහන්සි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒක නිසා ඔයාලා ඒ ගැන හිතලා ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ ගැන හිතලා පුතේ එයාලා මහන්සි වෙනවා, කැප වෙනවා. මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් තුලත් එයාලා එළියට යන්න ඕන. නේද? උදා දවසේ මහන්සි වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා කැප වෙලා මහන්සි වෙලා ඉගෙන ගන්න යුතුකම ඔයාලට තියෙනවා. එයාලා වෙනුවෙන් විශේෂයෙන්. ඒත් අවසානයේ අපි ආද මෙහෙම හිතනවා අන්තිමට අපි අපිටයි කරගන්න. ඉතින් ඒ දිහා බලලා එයාලා සතුටු වෙනවා. නේ? එයාලා ගොඩාක් සතුටු වෙනවානේ අපේ දරුවෝ ඉගෙන ගන්නවා නේද කියලා. ඉතින් ඒ නිසා පුතේ අත්හරින්න එපා. අත්හරින්න හිතන හැම මොහොතකම නැවත නැවත ඒ වෙනුවෙන් කැප වෙන්න හිත ධෛර්යවන්ත කරගන්න. ඒකයි වෙන්න ඕන. ඒකයි වටින්නේ. ඉතින් මේ අධ්‍යාපනය කියන දේ තාම ඔයාලා නොදන්නා කරුණු හොයාගෙන යන වටා පිටාවක ඉන්නේ. මේ නොදන්න දේ මොහොත් කරගන්න දැනුම එකතු කරගන්න විභාගෙට යන්න ඕන නොදැන නෙවෙයි දැනගෙන. ඒක තේරුම් අරගෙන දැනුම හොයාගෙන යන මානසිකත්වයක මේ කාලේ ගත කරන්න. අර්ථවත් ගත කරන්න. ඉතින් අමාරු නෑ. කැපවීම තමයි තියෙන්න ඕන. ඔයාලට පුළුවන්. නේ? ඔයාලට පුළුවන්. මට පුළුවන් කියලා හිතලා වැඩ කරන්න. ඔය කාට හරි ගැටලුවක් තියෙන තැනක අහන්න. යාළුවෙක්ගෙන් අහන්න. ගෲප් එකට දාන්න උත්තර ලැබෙයි. නේ? හොඳයි පුතේ එහෙනම් ඔයාලට විශ්සරණයි. ජය සතුට. Usarna teacher, thank you teacher. Usarna teacher, thank you teacher. බුදු සරණයි teacher, thank you. බුදු සරණයි teacher.